අයිබෝවන් 2022 වාරට කරන ඊළඟ වීඩියෝ එක මේක අපි සමුද දවසේ කතා කරා සාපේක්ෂ චලිතයේ මූලික સિદ્ધාන්ත මම හිතනවා ඔයාලා ටියුට් එකේ ඔක්කොම ප්‍රශ්න කරන්න නැති කියලා ඒකේ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න මම හිතුවා අනේ ටික අපි මේ කෙටි වීඩියෝ එකකින් සාකච්ඡා කරමු බලන්න ටියුට් එක ගන්න ඒකේ ඉස්සෙල්ලා මම ගන්නවා මේ දිගට මම කරන්න යන්නේ නැහැ මේ කෙටියෙන් අපි කරන විදිහට දා කතා කරා ඒ ප්‍රශ්නයක් කෙටියෙන් කරන්නේ කොහොමද කියන එකත් මම ඉස්සෙල්ලාම කියලා කරමු බලන්න ඉස්සෙල්ලාම ගන්න 4 වෙනි ප්‍රශ්නය 4 ගන්න ගංගක ජලය ගලා යන්නේ 5ක නියත වේගයෙන්ලු සාමාන්‍යයෙන් ගංගක ජලය ගලන්නේ 5ක වේගයෙන්ලු නිශ්චල ජලයේ 15ක ප්‍රවේගයෙන් පැදවිය හැකි බෝට්ටුවක් මෙහෙම ගමන් කරන්න යනවලු මෙතන x කියමු මෙතන y කියමු ජලය ගලන්නේ 5ක වේගෙන්. ඒතර බෝට්ටුවක් මේ අතර පදවන යනවා නම් 15ක වේගෙන්. ගහගෙන යන එකත් එක්ක ගත්තාම මේ බලන්න පොළොවට සාපේක්ෂව ජලය ගලනවා 5කින් ඒ ජලය මත බෝට්ටුව 15න් පදවගෙන යද්දී පොළොවට සාපේක්ෂව බෝට්ටුව කේය වෙනවද 15යි 5යි 20ක් වෙනවනේ 15යි 5යි 20ක් වෙනවා. ගඟ පල්ලෙහාට යන ලේසි. එතකොට x සිට y ට යන කාලය අපි ගත්තොත් s සමාන ut දැම්මොත් කීයක්ද? යන්න තියෙන දුර වෙන්නේ කිලෝමීටර 1ක් මීටර 1000. යන වේගය 15යි 5යි 20යි. කාලය ගත්තොත් කීයක් දෙන්නේ? t සමානයි තප්පර 50න් පල්ලෙහාට යන්න පුළුවන්. හැබැයි අය ආපහු වෙද්දී y සිට x චලිතය ගත්තොත් s සමාන ut දාද්දී ආපහු වෙන්නත් 1000ම තියෙනවනේ. හැබැයි ආපහු වෙන වේගය කීයද? 15න් පැදෙව්වට ආපස්සට 5ක් ගහගෙන යනවනේ. එහෙනම් උඩට යවෙන්නේ කීයද? 10යි. 15න් 5ක් අඩු වෙනවා. t. එහෙනම් මේක t1 කියමු මේක t2 කිව්වොත් t2 වෙනවා තප්පර කීයක්ද? 100ක්. පල්ලෙහාට යන්න පුළුවන් ඉක්මනට නමුත් ආපහු වෙන්න ඊට වඩා වෙලා යනවා. අහන්නේ මුළු චලිතයේ සඳහා ගත වන කාලය කීයද? තප්පර 50යි 100යි කියන්නේ කීයද? තප්පර 150ක් කියලා ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ඔය වගේම එකක් බලන්න මෝටර් බෝට්ටුවකට ගඟක පහළ දිශාවට යම් දුරක් පැද යාමට ගත වන කාලය t1 ලු. පල්ලෙහාට යම් දුරක් යන ගත වන කාලය t1 ලු. උඩට පැදගෙන යන කාලය t2. දැන් අපි කලින් උදාහරණෙත් ඔය වගේම ගන්න කරේ. බෝට්ටුවේ එන්ජිම ක්‍රියාව විරහිත වූ දිනක පහළ දිශාවට එමුදුරම පාවී යාමට ගත වන කාලය අහන්නේ. බලමු මෙහෙම. අපි ගමු මෙහෙම ගඟ තියෙනවා. මෙතන x ගමු. මෙතන y ගමු. මේ දුර l කියමු. ජලය ගලන වේගය u කියමු. බෝට්ටුව පදවන වේගය v කියමු. ජලය මත. එතකොට බලන්න ඉස්සෙල්ලා වගේමයි x සිට y පැදවීමට පදවගෙන යනවා කොච්චර වේගෙන්ද? ජලය මත v වේගයෙන් පැදවුවට u වේගයෙන් වතුරත් ගලනවානේ. එහෙනම් s සමාන ut දැම්මොත් යන්න තියෙන්නේ l v වේගයෙන් පදවන ගමන් තව ගහගෙනත් යනවානේ. එහෙනම් v ධන u වරක් කාලය t1 ලු. එක කියමු. x සිට y ට පදවද්දී. හරි. y සිට x ට පැදවීමේදී s සමාන ut දැම්මොත් ආපහු වෙන්නත් තියෙන්නේ කොච්චරක්ද? l මයි v වේගයෙන් පැදවුවට ආපහු ගහගෙන යනවනේ u. එහෙනම් උඩට එන්නේ පොළොවට සාපේක්ෂව කීයෙන්ද? v පදවනවා ආපස්සට ගහගෙන යනවා. එහෙනම් v ඍණ u වරක් t2. එතනින් 2 කියලා ගමු. ඊළඟට අහන්නේ මොකක්ද? අහන්නේ එතකොට x සිට y දක්වා පාවෙල යන්න. හිතන්නකො පදවන්නේ බෝට්ටුව බෝට්ටුවේ මෙතෙල් ඉවර වෙලා වගේ නිකන් වතුරට දාලා බලන් ඉන්නවා. පදවන්න තෙල් නැහැ නමුත් බෝට්ටුව වතුරට දාලා බලන් හිටියොත් මොකද වෙන්නේ? එයාට ජලය ගලන නිසා u වේගෙන් ගහගෙන යනවනේ. එහෙනම් මම ලියන්නම් x සිට y දක්වා පාවීමට s සමාන ut දැම්මොත්
පාවෙන්න කාලය අහන්නේ. යන්න තියෙන එල්මයි u කීයද? පාවෙනව නම් පාවෙන්නේ වතුර ගලන නිසානේ. ut. එහෙනම් ඔන්න අපිට t හොයන්න ඕන නම් l මෙතන u ඕනේ. හිතලා හදන්න උත්සාහ කරන්න මෙතනින් මේ v ධන u වරක් t1 කියන්නේ l. v ඍණ u වරක් t2 කියන්නේ l. හරි. අපිට u නේ ඕනේ. මෙතනින් අපිට හිතන්න පුළුවන් t1 මෙහෙට දැම්මොත් මම ඕනේ කෙටියෙන් කරන විදිහ කියන්නේ v ධන u සමානයි l බෙදීම t1. මෙතන ලියුවොත් මොකක්ද? v ඍණ u කියන්නේ l බෙදීම t2. හරි. එකෙනුයි දෙකෙනුයි ගත්තනේ. අපිට මෙතන t හොයන්න u ඕනේනේ. මේ ප්‍රකාශයයි මේ ප්‍රකාශයයි එකතු කරොත් මොනවා වෙයිද? මෙතන ධන u තියෙනවා ඍණ u තියෙනවානේ. එකතු කරොත් ධන u ට ඍණ u කැපිලා v දෙකයි v ඉතුරු වෙනවා v හේය එකකින්. අපිට v නෙමෙයි u නේ ඕනේ. එහෙනම් මේකයි මේක එකතු කරනව නෙමෙයි මේකෙන් මේක අඩු කරන්න. එතකොට අඩු කරද්දී v අඩු වෙනවා u ඍණ u වෙලා දෙකයි u වෙලා u ඉතුරු වෙනවා. හරි. එහෙනම් u අරගෙන මෙතන දාලා බලන්න සූ කරලා t උත්තරයක් ගන්න. පොඩි වෙලාවක් දෙන්නම් ගන්න බලන්න. ඔන්න කරපු නැති අය අමෙන් ගන්න වෙලාව මදි නම් වීඩියෝ එක නවත්තලා වලා මේ දේවල් කරන්න. එහෙනම් මම මේකට 1 කියලා දාන්නම් මේකට 2 කියලා දාන්නම්. එකෙන් දෙක අඩු කරොත් මොකක්ද දෙන්නේ? v කැන්සල් වෙනවා. u ඍණ u කියන්නේ 2u සමානයි l බෙදීම t1 ඍණ l බෙදීම t2. එහෙනම් u සමානයි කීයද? l බෙදීම 2 එනවා. t1 t2 පොදු හරය එනවා. t2 ඍණ t1 එනවා නේද? ඔන්න මං පොදු හරය අරන් සුළු කරලා l පිටට ගත්තා. එහෙනම් මෙතනින් මොකද අපිට හොයන්න ඕනේ? t නේ. අතන u වෙනකොට මේක දාන්න. එන බලන්න සුළු කරන්න. එහෙනම් l සමානයි u කීයද? l බෙදීම 2යි t2 ඍණ t1 t2 t1 කියලා දාමු. ඔහොම එනවා. වරක් මෙතන t. ඒට කැපෙනවා. එහෙනම් t කියන්නේ මොකක්ද? 2යි t2 t1 බෙදීම t2 ඍණ t1 කියලා එනවා. ඔන්න මම චුට්ටක් ඉක්මනට කරා මොකද දැන් මේවා ඔයාලා ගෙදරින් උත්සාහ කරලා ඇත්තේ. එතකොට බලන්න අඩුපාඩු කොතනද උනේ කියලා බලලා ඒ ගැටලු තියෙනව निराකරණය කරගන්න. එහෙනම් ඔන්න 4 5 මම කරා 6 7 කරා වගේමයි 8ත් තනියම කරන්න. ඊළඟට මම ගන්නවා ඊට වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ. බලන්න 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. 10 වෙනි ප්‍රශ්නේ කියනවා A හා B රථ දෙකක් හතරමං හන්දියක් දෙසට 5 ms ශ්‍රේණියක හා 12 ms ශ්‍රේණියක නියත ප්‍රවේග වලින් ගමන් කරයිලු. මෙහෙම හතරමං හන්දියක් තියෙනවා. මෙන්න මෙතනින් B කියලා වාහනයක් එනවා. එන්නේ මොන වේගෙන්ද? B එන්නේ 12ක වේගෙන්. මෙතනින් එනවා A කී වේගෙන්ද? 5ක වේගෙන්. එතකොට මෙයා B මෙයා A. ඉස්සෙල්ලාමට කියන්න BA දෙන්න මේ හොඳට තේරුම් ගන්න මේක. Bත් මෙහෙම යනවා Aත් මෙහෙම එනවා. මේ හතරමං හන්දියේදී දෙන්න හැප්පෙන්නත් පුළුවන් නේ. හිතලා කියන්නේ හැප්පෙයිද නැද්ද? B හතරමං හන්දියට
120ක් දුරින් ඉන්න වෙලාවක මේක 120ක් වෙද්දි මේක 115යි. මේ හන්දියට. නිකන් හිතන්න මෙයා 12ක වේගෙන් එනවා නම් මේ හන්දියට එන්න කොච්චර වෙලාවක් යනවද? 12ක වේගෙන් එනවා නම් S සමාන ut දැම්මොත් 120ක් එන්න යනෝනේ තප්පර 10ක්. මේ මොහොතේ දැන් තප්පර 1 2 3 4 5 6 වෙලා 7 8 මෙතනින් 9 10 වෙද්දිනේ මෙතනින් යන්නේ. ඒ වෙනකොට මෙයත් මෙතනින්ම ගියොත් ඔන්න දෙන හැප්පෙනවා. හැබැයි මෙයා තප්පර 10ක් තුල පහ ගාන යනකොට නම් 50නේ යන්නේ. 115ක් යන්නේ නැහැ. මෙයාට හන්දියට එන්න යනවා තප්පර කීයක්ද? 115ක් එන්න එපා. තප්පර 23ක් යනවා. S සමාන ut දැම්මොත්. එතකොට මේ මොහොතේ නම් තප්පර 10ක් ගත වෙන මොහොතේ b යනවා. තප්පර 23ක් තමයි ඒ යන්නේ. එහෙනම් b ගිහිල්ලා ටිකකින් යන්නේ. ඒ නිසා හන්දියේදී මේ දෙන්න හැප්පෙන්නේ නැහැ. හරි. ඔන්න සාපේක්ෂ චලිතයේ හොඳ යෙදීමක් මේක. ඔලෙන් අහනවා මේ AB දෙන්න ගමන් කරන චලිතයේදී සාපේක්ෂ චලිතයේ සිද්ධි යොදන්න කියලා. ඉස්සෙල්ලාම අහන මොකක්ද? දැන් දෙන්නම චලිතයේදී ගාන හදන්න අමාරුනේ. එහෙනම් අහනවා Aට සාපේක්ෂව B චලිතයේ සැලකීම යනු කුමක්ද? මොකක්ද? Aට සාපේක්ෂව B චලිතයේ සැලකනවා කියන්නේ කවුරු යන්නේ නැහැ කියලාද? A ගමන් කරන්නේ නැහැ කියලා හිතලා B චලිතය සැලකන එක තමයි Aට සාපේක්ෂව B චලිතය සැලකීම කියලා කියන්නේ. එන ලියන්න පළවෙනි කොටස A නිශ්චලයයි සලකා B චලිතය අධ්‍යයනය කිරීම. ඊළඟට දෙවෙනි කොටස කියනවා Aට සාපේක්ෂව B චලිතයේ සලකන්න සිදු කළ යුත්තේ කුමක්ද කියලා. Aට සාපේක්ෂව ගන්නේ නවත්තන්න එපා. ඒ නවත්තනනම් කරන්නේ ඒ නවත්තන්න මෙයාට 5ක් දෙනවා. හැබැයි යාට විතරක් දීලා බෑ මෙයාටත් ඒ 5 දෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි කොටස Aට සාපේක්ෂව B චලිතයේ සැලකීමට සිදු කළ යුත්තේ කුමක්ද? ලියන්න. Aට පවතින ප්‍රවේගයට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රවේගයක් දෙදෙනාටම ලබා දීම. හරි. එහෙනම් ඇඳෙන තියායි රූප ඇඳලා බලන්න සම්පූර්ණ කරගන්න ඊළඟ කොටසට යන්න. හරි. එහෙනම් බලන්න ඊට පස්සේ කියනවා Aට සාපේක්ෂව B චලිතපතය ඉහත රූපය නිර්මාණය කරන්න කියලා. දැන් අපි හිතන්නේ A පාරමැද්ද අපි හිතමු නවත්තගෙන හෑන්ඩ් බ්‍රේක් ඇදගෙන ඔන්න බලන් ඉන්නවා A චලිත වෙන්නේ නැහැ කියලා හිතමු. එහෙනම් Aට සාපේක්ෂව B ගත්තොත් අපිට සලකන්න වෙන ප්‍රවේග දෙකක් තියෙනවානේ මෙන්න මේක 12යි මේක 5යි. අතර මේ දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් මම මෙහෙම පෙන්නන්නම් මෙහෙට 12යි නම් මෙහෙට 5යි නම් සංප්‍රයුක්තේ මම v කිව්වොත් v කිය 12 වර්ගය දන්නේ 5 වර්ගයේ වර්ගමූලයනේ v එනවා 13ක් මේකට ඊට කියමු. එතන මේ ත්‍රිකෝණයෙන් අපිට කෙලෙම ලියන්න පුළුවන් ඕනනම් sin θ වුණොත් කීයද? මේ ත්‍රිකෝණයක් තියෙනවා නම් සම්මුඛ පාදය 5යි කර්ණය 13. ඒ නිසා sin θ කියන්නේ 5 බෙදීම 13යි. cos θ කිව්වොත් බද්ධ පාදයේ බෙදීම කර්ණය 12 බෙදීම 13යි. tan θ කිව්වොත් කීයද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 5 බෙදීම 12යි. මෙන්න මේ ටික දත්තයන් විදිහට ලියා ගන්නකො. ඒ ටික දත්තයන් විදිහට ගන්න බලන්න. එතනින් එහාට සුළු කරද්දි මේක ඕන වෙනවා. ඒකයි මම මේ දුන්නේ. රූපය ඇස්සේ මේ පා ටිකක් පැත්තකින් නෝට් කර ගන්නකො ඒ ටික. එහෙනම් බලන්න අහන්නේ Aට සාපේක්ෂව B පතය ඉහත රූපේ නිර්මාණය කරන්න. එහෙනම් ඒ නවත්තලා කියලා හිතුවාම
අපිට B යනවා කියලා හිතන්න වෙන පාර තමයි මෙන්න මේක. මේ පැත්තටනේ. ඒ පාර තමයි මෙහෙම පෙන්වන්නේ. මෙතන ලියන්න Aට සාපේක්ෂව B හි පතය. Aට සාපේක්ෂව B හි පතයයි මේ අපි යන්නේ. එතකොට ඒ කියන්නේ මෙයා මේ කැලේ කඩයි යනවා කියන එක නෙමෙයි. A නවතිලා කියලා හිතුවාම එමෙ හිතනවා නම් B යන්නේ මේ පාර නෙමෙයි මේ පැත්තට යනවා කියලා හිතන්න ඕනේ. හිතන්න A කියන වාහනේ යන කෙනෙක් B වාහනේ දිහා බලන් ඉන්න නම් එයාට පේන්නේ කෙලින් පාරක යනව නෙමෙයි ආනත පැත්තකට යනවා වගේ. ඊට පස්සේ කියනවා දැන් ඔන්න A මෙතන නවත්තලා වගේනේ B මෙහෙම යනවා. ඔයලෙන් අහනවා හතරවෙනි කොටසේ මේ යන්නේ පතේ මෙහෙම ගිහිල්ලා A ඉන්න තැනින් යනවා නම් මොකද වෙන්නේ කියලා. දැන් A නවත්තලම නම් ඉන්නේ Bත් මෙහෙම ගියොත් මොකද වෙන්නේ අනිවාර්යෙන් B ඒත් එක්ක හැප්පෙනවා. නමුත් මෙතන එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම යනවා නම් ගැටෙනවා. එයින අදහස් වන්නේ කොමක්ද? A හා B එකිනෙක ගැටෙන බව. A හා B එකිනෙක ගැටෙන බව තමයි එතනින් අපි තේරුම් ගන්න ඕන. ඊළඟට අවසාන කොටසට කලින් අහනවා චලිතයේදී A හා B අතර අවම පරතරය. දැන් මෙහා ගන්නකො. A මෙතන ඉන්නවා B මෙන්න මේ පාරේ යනවා කියලා හිතන්නකො. දැන් A මෙතන B මෙතන මෙච්චරයිනේ දෙන්න අතර දුර. තව ටිකකින් B මෙතෙන්ට ආවොත් A B අතර පරතරය මේකනේ. තව ටිකකින් B මෙතෙන්ට ආවොත් මේකනේ පරතරය. තව ටිකකින් මෙතෙන්ට ආවොත් මේ පරතරය. ඔහොමම ගිහිල්ලා හොඳට තේරුම් ගන්න A B අතර අවම පරතරය කොච්චරද කියලා අහනවා. කොහොමද හොයන්නේ? ඉස්සලම හොයන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ B මෙහෙම යද්දි B Aට ළඟම වෙන්නේ B කොතන ඉද්දිද? B මෙන්න මෙතන ඉන්නකොට තමයි A Bට ළඟම කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි. B මෙතන ඉන්නකොටත් ළඟයි තමයි. නමුත් ළඟම මෙතන නෙමෙයි. කොතනද? දැන් සරල මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔයාලා පිට්ටනියක වාඩි වෙලා ඉන්නවා. මම වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. වාඩි වෙලා ඉන්නවා උඩ බලන්න. ප්ලේන් එකක් මෙහෙම යනවා කියලා හිතන්නකෝ. ප්ලේන් එක ඔයාලට ළඟම වෙන්නේ ප්ලේන් එක කොතන යද්දිද? මෙහෙමද? මෙහෙමද? නෑනේ. ප්ලේන් එක ළඟම වෙන්නේ හරියටම ප්ලේන් එක මෙතන යද්දි. ඒ කියන්නේ මේ රේඛාවට ලම්බක දුරනේ කෙටිම දුර වෙන්නේ. ඒ වගේ B මෙතන යද්දිත් ළඟයි තමයි. නමුත් ළඟම වෙන්නේ මෙන්න මෙතන යද්දි මෙහෙම ලම්බකයක් එනකොට. රූපේ බලවත් පේනවනේ මේකට වඩා මේක කෙටිනේ. එහෙනම් මෙන්න B පිහිටුම. එහෙනම් අවම පරතරය ඇතිවන මොහොතේ B පිහිටුම මාක් කරගන්න බලන්න. චුට්ටක් දන්න විදිහක් දාලා බැයිද අවම පරතරය හොයාගන්න. චුට්ටක් උත්සාහ කරන්න බලන්න. ඔන්න පොඩි වෙලාවක් දෙනවා. බලන්න උත්සාහ කරන්න. දැන් මේ බලන්නකො. අපි පොඩි රූපයක් ඇන්දොත් මෙහෙමනේ. මේ ත්‍රිකෝණ දෙක මම ගන්නෙ මේක 120යි. මේක θ. මේ මුළු දුර කීයද? 115යි. මේ දුර මම දාන්නම් x කියලා. මේ දුර දාන්නම් y කියලා. මේ දුර දාන්නම් මේක y දාමු මේක z දාමු. හරි. එතකොට මේක x නම් මේ කීයද? මුළු දුර 115 නිසා x දාන්න ඕන මේක හොයාගත්ත හැකිනේ. එතනින් අපිට පුළුවන් y හොයාගන්න. චුට්ටක් කොණ දිහා බැලුවොත් මේක θ නම් මේක අනුවරින් θ වෙනවා. මේ දෙක සමානයිනේ.
ඒතර මේක θ නම් මේක 90 θ වෙනවා. ඒතර මේකත් 90 θ. ආයි මේක θ නේද? හරි. දැන් ඔන්න sin θ, cos θ, tan θ දන්නවනේ. එහෙනම් මම ලියන්නම් කොහමද? මේ ත්‍රිකෝණය ගත්තොත් θටත් එක්ක සම්මුඛ පාදයයි බද්ධ පාදයයි නෙදන්නේ. එහෙනම් මම ලියනවා tan θ සමානයි x බෙදීම 120යි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදෙනේ. tan θ කියන්නේ 5 බෙදීම 12 ඉඳා 5 බෙදීම 12 සමාන x බෙදීම 120යි කියන්නේ කීයද? 12 කැපුණොත් x සමානයි 50ක් වෙනවා. නිකන් හිතන්න මේ 5ට 12 නම් 50ට 120යි. එහෙනම් අනුපාද්‍ය බලවම පේනවා මේක 13 නම් මේක කීයද? කීයද? 130යි. දැන් ඉතින් ඒ අනුපාත බලලා කියන්න පුළුවන් නෙමේ 12 5 13 120 50 130 අරගමනේ. ඒක 50 නම් මේක කීයද? ඔක්කොම 115 වෙන නම් මේක 65යි. අතරින් මම මේක 130යි කියලා දාගෙන යන්නම්. මෙතන නම් ඕනේ මේ දුර කීයද? අයත් මේ ත්‍රිකෝණය ගන්න ටීටත් එක්ක ගත්තොත් කර්ණය දන්නවා, බද්ධ පාදේ දන්නෙත් නැහැ, සම්මුඛ පාද දන්නෙත් නැහැ. අවම පරතරය කියන්නේ නම් y නේ. එහෙනම් මෙතනින් මම ලියන්නම් ඊට ඕන නිසා මම මේ ටික මකලා දානවා. y බෙදීම 65 කිව්වොත් බද්ධ පාදයේ බෙදීම කර්ණය නිසා කීයද? y බෙදීම 65 කියන්නේ cos θ. cos θ කීයද? 12 බෙදීම 13යි. 13 වරක් කැපුණොත් 5යි. එහෙනම් y කියන්නේ කීයද? 60ක් කියලා එනවා. මේ දුර ගත්තොත් 65ක් තියෙනවා. මේ දුර ගත්තොත් එන්නේ 60යි. එහෙනම් AB අතර ආරම්භ වෙන ලොකු පරතරයක් තිබුණානේ. ඔහොම ටික B යද්දි මෙතනින් යද්දි මේක 65ක් වෙනවා. නමුත් මෙතන ගියොත් මේ දුර එන්නේ 60යි. එහෙනම් රත දෙක අතර පරතරය එන්නේ අවම පරතරය එන්නේ මීටර් 60ක්. එහෙනම් ලියන්න රත දෙක අතර අවම පරතරය y සමානයි මීටර් 60යි. අදරින් චුට්ටක් පයිතගොරස් ප්‍රමේය දාලා හරි ත්‍රිකෝණමිතික අනුපාතයෙන් හරි මේකත් ගන්නකො 25යි කියලායි. ඉස්සරට ගන්නකො මෙතර ත්‍රිකෝණී ත්‍රිකෝණයක් පයිතගොරස් ප්‍රමේය දැම්මත් උත්තරේ ගත්ත හැකි. දාලා ගන්නකො. එහෙනම් ගානේ අවසාන කොටසේ අහනවා අවම පරතරයේ ලැබීමට ගතවන කාලය. අවම පරතරේ එන්න නම් B මෙතෙන් දෙන්න එපේ. ඔය අහන්නේ B මෙතෙන්ට එන්න යන කාලය. මට කියන්න B මෙතෙන්ට එන්න කොච්චර දුරක් එන්න ඕනද? මෙතන ඉඳන් මෙතෙන්ට 130යි. මේක 120 වුණාට මෙතනත් 50ක් කියලා මේක 130යි. මෙතනත් තව 25ක් තියෙනවනේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ටම ආවොත් තමයි අවම පරතරය එන්නේ. එහෙනම් ලියන්න අවම පරතරයේ ඇතිවීමට B ගමන් කළ යුතු දුර සමානයි 130 × 25 සමානයි 155යි. එහෙනම් අවම පරතරය ඇතිවීමට කාලය අහනවා. අහන්නේ නම් B මෙතන ඉඳන් මෙතෙන්ට කාලය කීයද? B පොළොවට සාපේක්ෂ වෙන්නේ 12න් වුණාට මේ පාර පොළොවට සාපේක්ෂ වෙන පාර නෙමෙයිනේ. කාට සාපේක්ෂ වෙන පාරද? මේ තියෙන්නේ කාට සාපේක්ෂ වෙන පාරද? ඒ නවත්තපොම වෙන පාරට. එතකොට 12යි 5යි ගත්තාම කීයද? 13යි. එහෙනම් දාන්න B ගේ චලිතයට S සමාන UT. එන්න තියෙනවා 155ක්. එන වේගය 13යි. එහෙනම් B චලිතයට මම මෙතන ලියන්නම් ඕන ඉඩ නැති නිසා S 155යි 13යි T. T කීයද?
156 වුණා නම් ෂෝක් එක කැපෙනවා නේද? තප්පර 12ක් වෙනවා. මෙතන 12ක්ම ඉන්නේ නැහැ. කීයක් දෙන්නේ? 155 බෙදීම 13යි කියන්නේ 11.92 කියලා එන්නේ. හරි. ඔන්න ප්‍රශ්න කරලා ඉවරයි. ඉතින් අන්තිමටම ලියන්න සඳහන් කර ඇති අවස්ථාවේ සිට තත්පර 11.92ක් ගතවන මොහොතේදී රථ අතර අවම පරතරය 60 මීටර් පවතී. හරි. දැන් චුට්ටක් අහගන්නකො. මේ කියපු දේ ගැන මම තව චුට්ටක් කියන්නම්. දැන් මෙහෙම සාපේක්ෂ චලිත ගානක් ඔයාලා හැදුවේ ජීවිතේ පළවෙනි වතාවටනේ. ඒ නිසා මම මේ කියන දේ තේරුණාට පොඩි ගැටලු තියෙන්න පුළුවන්. මොකද මීට කලින් කවදාවත් මෙහෙම කරලා නැහැ. එතකොට මේ කරපු දෙයින් ලැබිච්ච ප්‍රතිඵලය තව චුට්ටක් තේරුම් කරොත් මෙහෙමනේ. දැන් ආරම්භයේ B අතර පරතරය වුණා නම් කීයද? මේක 120යි මේක 115යි. පයිතගොරස් ප්‍රමේය දාලා ගත්ත හැකිනේ. තප්පර 5කට පස්සේ යවුවනම් තප්පර 5කට යද්දි මෙහා යන දුර ගන්නවා. තප්පර 5ක් යද්දි මෙහා යන දුර ගන්නවා. ඒතර පරතරය හයියකිනේ. තප්පර 10කට පස්සේ යවුවනම් මෙහා යන දුර ගන්නවා ගහව යන්න පුළුවන්. ඔහොමනේ ගන්න පුළුවන්. මෙතන අහන්නේ එහෙම තප්පර ගානක පරතරය නෙමෙයි අවම පරතරයනේ. අපි දැන් ලේසියෙන් හොයාගත්තා අවම පරතරය එන්නේ ආරම්භයෙන් නම් තප්පර කීයක් ගියපුවමද? තප්පර 11.92ක් ගියපුවම කියලා. ඇත්තට මේ මොකක්ද කියන එක මම තා චුට්ටක් කියන්න. නිකන් ඔයාලා හිතන්න තප්පර 11.92කට මෙහා කොච්චර යයිද? හරි මං කියනකොට ඒ සමාන යුටි දාන්නකො මෙහාට. මං ගෙනින්ද දාන්නකො. ඉතර තේරෙන්න ඕනේ නැහැ. මං ගෙනින්ද දාන්නකො. බීට සමාන යුටි දැම්මොත් 11.92කට එනවා මීටර 143ක් යනවා කියලා. මේක 120යි මෙන්න මේ හරි. එකසිය 43ක් ආසන්න වශයෙන් එන්නේ 143.076 කියලා එන්නේ. ඒක අමතක කරන්නකො. මෙතන 120 නිසා මේ ටික එනවා කීයක්ද? 143ක් විතර නෙන්නේ. ඒකතන මම මේක දාන්නම් 23ක් කියලා. මේ B. තප්පර 11.92ක් එද්දි මෙයා කොතනද ඉන්නේ? එයා 5ක වේගෙන් යන්නේ. 11.92 වැඩි කරොත් 5න් 59.6ක් විතර එනවා. එතන මේ දුර කීයද? මෙතන 115ක් තිබ්බ නිසා 59.6ක් ගියපුවම එනවා 55.4ක්. ඔන්න ඒ. හොඳට අහගන්න. අපි අර A නවත්තලා B මෙහෙම යනවා කියලා හිතුවට ඇත්තම වෙන්නේ ඔහොමනේ. B ඔහොම යනවා. ඒත් ඔහොම එනවා. එමෙල්ල ඔන්න 11.92ක් ඇති මෙතන. ඔහොම යන්නේ. එතකොට 11.92ක් අත් වෙද්දී මෙන්න මේ පරතරය කීයක් වෙන්න ඕන? ඔක තමයි අවම පරතරය. ඔක තමයි ඇත්ත සිද්ධිය. කොහොම හදලා දැන් 11.92 කියලා අපි හොයාගත්තු නිසාම ඇදියකි. එහෙම නැත්තම් තප්පරයක් ගියාම දෙකක් ගියාම තුනක් ගියාම හොයලා බලන්න එපා. කොයිලාද අවම පරතරය එන්නේ කියලා. හිතන්නකො මේක යන කෙනෙක් පාර්සලයක් විසි කරන්න යනවා අර වාහනේට හිතනවා කියලා හිතන්නකො.
අනේ වගේ ලාක ලං වෙනකම් ඉන්න එපා. ඔහොම ඉඳි ඈතයි ඕන් ටික ටික ලං වෙලා ඔන්න මෙතනින් තමයි ළඟම වෙන්නේ. ආය ඈත් වෙනවා. මේ තැන තමයි ළඟම තැන. එහෙනම් පයිතරස් ප්‍රමේය දාලා මේ දුර හාන්න කීයද? මේ දුර d කිව්වොත් d එන්නේ කීයක්ද? 23 වර්ගයේ ධන 55.4 වර්ගයේ වර්ගමූලය දාපුවම. හරි. 23 වර්ගය එනවා 529ක්. 55.4 වර්ගය එනවා 3069.16ක්. උසුළු කරපුවාම d එනවා 59.999ක් විතර. ඒ කියන්නේ මීටර් 60ක් කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න මේ පරතරය තමයි අඩුම පරතරය. නිකන් ඔයාලා ගෙදරදී මේ දවස්වල වෙන අඩකුත් නැහැනේ. බලන්න තප්පර 5ක් 6ක් 7ක් 8ක් 9ක් තප්පර 15ක් 20ක් ඔය තැන් වල බලන්නකො පරතර හොයලා. කිසිම වෙලාවක පරතරය මීට වඩා අඩු වෙන්නේ නැහැ. අඩුම පරතරය හෙව්වොත් එන්නේ 60ක් කියලා. හරි. එහෙනම් ඔන්න හොඳ ප්‍රශ්නයක් මම මෙතනදී කතා කරේ. ඕක ඉගෙන ගත්ත නේ දැන් ඉගෙන ගත්තානේ. එහෙනම් 85 වෙනි ප්‍රශ්නය 80 නෙමෙයි ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංකේ මාරුවක් තියෙන. ඒක නැවක ප්‍රශ්නයක් තියෙන. ඒක ඊළඟට කරන්න. ඒත් එක්කම පිටුවේ තියෙන අනිත් ප්‍රශ්න ටිකත් ඔක්කොම කරන්න. එවෙනම් අපි මේ සාපේක්ෂ චලිතයේ ටියුට් එකේ අනිත් ප්‍රශ්න ඊට වඩා ලේසි මම ඕන අමාරුම ටික කරා. ඊටු ටික තනියම කරන්න. ගැටලු තියෙනවා අපි පන්ති පටන් ගත්තාම තව ගොඩාක් ගැටලු මේ වගේ හදනවා. මේ අපි මේ ඔන්ලයින් ක්ලාස් එකට අදාළව මම පොඩි ටියුට් එකක් මෙතන දුන්නේ. හරි. එමුනම් අපි ලබන සවුන්දා අලුත් කොටසකින් හම්බෙමු. ඔයාලට ආයුබෝවන්.